ආයුබෝවන් පුතේ. අපි අද සාකච්ඡා කරන්න යන්නේ ඔයගොල්ලෝගේ AAT අවසාන අධීරේ අලුත් විෂයක්. අපි මේ මාසය තුල අපි විෂයන් කිහිපයක් සාකච්ඡා කළා. ඔයගොල්ලෝගේ මූල්‍ය වාර්තාකරණය පැත්ත අපි සාකච්ඡා කළා. ඊට පස්සේ ඔයගොල්ලෝගේ බදුකරණය පැත්ත අපි සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝගේ විගණනය පැත්ත අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේ පාඩම් පළවෙනි පාඩම අපි ආවරණය කරලා තියෙනවා. අද අපි සාකච්ඡා කරන්න එනවා ඔයගොල්ලෝගේ අවසාන අධීරයේ තවත් එක් විෂයක් වන මේ කළමනාකරණ ගිණුම්කරණය කියන එකට. ඇත්තටම කළමනාකරණ ගිණුම්කරණය කියන විෂය ආපුවම මේක ගොඩක් ළමයි බය වෙන විෂයක්. ඒකට හේතුව මේක ගොඩක් අය හඳුන්වනවා කොස්ටිං කියලා. කොස්ටිං. මේක ඇවිල්ලා මැනේජ්මන්ට් account නැත්නම් කළමනාකරණ ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරණය කියන විෂයට ළමයි ඇයි බය? ඒක මුලින්ම කතා කරන්න ඕනේ. දැන් උසස් පෙළ කොමර්ස් කරපු පුතෙක්ට දුවෙක්ට උසස් පෙළදී හම්බ වෙනවා කළමනාකරණ ගිණුම්කරණය කියලා කොටසක්. හැබැයි ඒ කළමනාකරණ ගිණුම්කරණය කියන කොටස හරිම සරලව A level වල තියෙනවා. ඒක AT අධීරවල ආපුවම AT දෙවන අධීරයේදී අපි ඒක සාකච්ඡා කරලා අවසන් කරනවා. A level වල තියෙන එක. හැබැයි මෙතන මේ අවසාන අධීරෙත් තියෙනවා කළමනාකරණ ගිණුම්කරණයේ කොටස. මේ තමයි කළමනාකරණ ගිණුම්කරණයේ සංකීර්ණ කොටස් ටික තියෙන්නේ. එතකොට A level වල කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳව තිබුණ ඒ මූලික අවබෝධය ඕනවනවා මේ කොටස් ටික සාකච්ඡා කරන්න. එතකොට ඔයගොල්ලෝගේ අවසාන අධීරයේ පාඩම් 7ක් තියෙනවා අපිට කළමනාකරණ ගිණුම්කරණය ඇතුලේ. පළවෙනි පාඩමේ තියෙන කළමනාකරණ ගිණුම්කරණයේ හැඳින්වීම සහ තීරණ ගැනීම සඳහා අනිශ්චිතභාවයක් තියෙන තත්වයකදී තීරණ ගැනීම සඳහා කොහොමද මේ තොරතුරු පරිශීලනය කරන්නේ, කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු පරිශීලනය කරන්නේ කොහොමද, තීරණයක් ගන්නෙ කොහොමද කියන එක තමයි අපි පළවෙනි පාඩම ඇතුලේ සාකච්ඡා කරන්නේ. එතකොට මේ අවසාන අධීරයේ තියෙන මේ කළමනාකරණ ගිණුම්කරණය කියන එක ඇතුලේ තියෙන මේ කොටස්ම වරලත් ගණකාධිකාරී විභාගයේ එක්සිකියුටිව් ලෙවල් පළවෙනි අධීරයේදී මේ විෂයම අපිට හම්බ වෙනවා. හැබැයි මේ AAT අධීරයේදී සාකච්ඡා කරන මේ කළමනාකරණ ගිණුම්කරණය කියන පාඩම් 7ම එතනත් ඇතුළත් වුණාට එතන සමහර කොටස් තියෙනවා මීට වඩා සංකීර්ණව සාකච්ඡා කරන, ගැඹුරින් සාකච්ඡා කරන කොටස්. මේ යම් වෙනස්කම් වෙනවා. හැබැයි සාමාන්‍ය මේ විෂයම තමයි යන්නේ. ඒකයි AAT අධීරය සම්පූර්ණ කරපු කෙනෙක්ට වරලත් ගණකාධිකාරී විභාගයේ එක්සිකියුටිව් ලෙවල් පළවෙනි අධීරය නිදහස් වීමක් ලබා දීලා එයාට දෙවන අධීරේ ඉඳන් යන්න කියන්නේ. ඒතර ඒ වාසි තියෙනේ වාසි ගන්න ඕන අපි. එතකොට පුතේ අපි අද සාකච්ඡා කරමු මේ කළමනාකරණ ගිණුම්කරණයේ හැඳින්වීම යටතේ මේ පාඩමේ යම් කොටස් කිහිපයක් මම අද ආවරණය කරනවා. ඒ ආවරණයෙන් පස්සෙ මම ඕගොල්ලන්ට ලබා දෙනවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල මේ කොටසින් ආපු ප්‍රශ්න කිහිපයක්. මොකද ඒවා අපි සාකච්ඡා කළ යුතුයි. මොකද මේ පාඩම නැත්නම් මේ විෂය පිළිබඳව යම් ධනාත්මක පැත්තට වඩා ගොඩක් අය ඔළුවල තියෙන ඍණාත්මක පැත්තක අදහසක් මේක අමාරුයි කියන තත්වයක ඉන්නේ. හේතුව මේ විෂය ඉගෙන ගත්ත ගොඩක් අය මේ විෂය අමාරුයි කියනවා. ඒකට එක හේතුවක් විදිහට අපි දකිනවා මේ විෂය උගන්වන ගුරුවරු ඒ විෂය පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ නිකම්ම විෂය කියලා දෙනවා මිසක් මේක කොහෙන්ද ආවේ, මේක කොහොමද මේක පරිශීලනය වෙන්නේ කියලා ඒකට ලොකු අවබෝධයක් ඒ පිළිබඳව නැහැ. නමුත් අපි වෘත්තීය අධ්‍යාපනය තුළ වෘත්තීය දේශකවරු විදියට වැඩ කරනකොට අපි දැකලා තියෙනවා එක් ආයතන ගුරුවරු ගෙනල්ලා මේ විෂයන් උගන්වනවා. ඇත්තට මම පෞද්ගලිකව දැකලා තියෙනවා. හැබැයි ඒ ගුරුවරු ඒවා උගන්වනකොට ඒ ළමයි ඒවා අවබෝධ කරගන්නේ කොහොමද? ඒගොල්ලෝ ළමයිට මොනවද දෙන්න ප්‍රශ්න කියලා මම දැකලා තියෙනවා. එතකොට මේ අත්දැකීම් වලින්ම අපි පරිපූර්ණ වෙලා අපි මේ පාඨමාලාව කරන්නේ. ඒතර අපිත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් AAT අවසාන අධීර ගත්තොත් අවසාන අධීරයේ විෂයන් 4න් විෂයන් 3ම උගන්වන්නේ මම. මොකද ඒකේ මා තුල විශ්වාසයක් තියෙනවා මේ විෂයන් වෙනත් ගුරුවරයෙක්ට මම කතා කරලා දුන්නොත් ඇතිතරම් ගුරුවරු මාත් එක්ක ඉන්නවා මේ ෆීල්ඩ් එක ඇතුලේ. මම හොඳින්ම දන්න ගුරුවරු. අපිට දෙන්න පුළුවන් කතා කරලා. ඔයා මේක කරන්න කියලා. හැබැයි එහෙම දුන්නම වෙන්නේ ඒගොල්ලෝ ඒ විෂය උගන්වාවි.
අන්තිමේ ළමයි අපිට කතා කරලා කියනවා අර විෂය මෙන්න මෙහිම ප්‍රශ්නයක් වුණාස සිලබස් එක කවර් කරේ නැහැස. ඒ ප්‍රශ්නෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි අපිම මේ විෂයන් ටික උගන්වලා ළමයින්ව සාර්ථක ප්‍රතිඵලට අරන් යන්නේ. එතකොට මේක අපි කොළඹ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල අපි පහුගිය විභාගවලදී මේ වෙබ්සයිට් එක ඇතුලේ අපි මේක කළා. කුරුණෑගලට අනුරාධපුර මේ දිස්ත්‍රික්ක දෙක ආවරණය කරන පළවෙනි අවස්ථාව අපි මේ. හැබැයි අපි කොළඹ ගම්පහ මේ විදියට දැන් බැච් 3ක් එළියට දාලා තියෙනවා. මේ ඉන්නේ 4 වෙනි බැච් එක. එතකොට අපේ මේ පාඨමාලාව ඉගෙන ගත්ත ලංකාවේ ගොඩක් ළමයි ඉන්නවා. මාතර ගාල්ල බලංගොඩ පැතිවල පවා දරුවෝ අපිත් එක්ක මේකට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක තමයි අපේ මේ ප්‍රොෆෙෂනල් කෝසස් එක ඇතුලේ තියෙන විශිෂ්ටත්වය කියලා අපි හැම වෙලාවෙම විශ්වාස කරන්නේ ඒක. මොකද හතර වටෙන් ගුරුවරු උසස් පෙළ ගුරුවරු අපිට ළමයි යමුණු. හේතුව අපි මේක ඇතුලේ ඉගෙන ගන්න හැම ළමෙක්ම වගේ AT අවසාන අධීරය දක්වා එන හැමෝම අවසාන අධීරයේ 95%කට වඩා විෂයන් සමත් වෙනවා. ඒ හැමදේම හරි සාර්ථකව වෙලා තියෙනවා. ඒ නිසා මේ විෂය හරි පහසු විෂයක්. ඒක ඔයගොල්ලෝ අපි විශ්වාස කරන මේක හරි පහසු විෂයක්. අපි ඔයගොල්ලෝ කොට දානවා. අපි දෙන වැඩ ටික හරියට කරන්න. හරි. එහෙනම් අපි බලමු මොකද්ද මේ කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ? අඳුනනවද මේ ආව? කළමනාකරුවෙක් කියන්නේ කවුද? කළමනාකරුවෙක් කියලා කියන්නේ ව්‍යාපාරයකට අරමුණක් තියෙයි. මේ අරමුණට ඒ ව්‍යාපාරය රැගෙන යන්න ඕනේ. අපි කියන්නේ අරමුණු ඉෂ්ට කරගන්න ඕන කියලා. උදාහරණ ලාභීපෙයිම. ලාභීපෙයිමේ නම් ව්‍යාපාරයේ අරමුණ ඒ අරමුණට ව්‍යාපාරය රැගෙන යන්න ඕනේ. ඒ අරමුණට ව්‍යාපාරය රැගෙන යන්න නම් ඒ ව්‍යාපාරයේ කළමනාකරුවන් ඒ ව්‍යාපාරය සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ඕනේ. ප්‍රතිපත්ති හදන්න ඕනේ. මූල්‍ය පාලනයක් කරන්න ඕනේ. විකල්ප අතරින් තීරණයක් ගන්න ඕනේ. විකල්ප අතරින් තීරණ ගන්න ඕනේ. තීරණ ක්‍රියාත්මක කරන්න ඕනේ. මෙන්න මේ වගේ කටයුතු කරන්න ඕන කරන තොරතුරු හදලා ඒ කළමනාකරුවන්ට දෙන වට අපි කියනවා කළමනාකරණ ගිණුම්කරණය කියලා. මොකද කිව්වේ? කළමනාකරණ ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක අරමුණට ඒ ව්‍යාපාරය රැගෙන යන්න කළමනාකරුවන්ට අවශ්‍ය වන ප්‍රතිපත්ති සම්පාදනය කරන්න, මූල්‍ය පාලනයන් කරන්න, විකල්ප අතරින් තීරණ ගන්න, නැත්නම් තීරණ ක්‍රියාත්මක කරගන්න. මෙන්න මේ වගේ කටයුතු වෙනුවෙන් ඒගොල්ලන්ට අවශ්‍ය වන තොරතුරු පිළියෙල කරලා දෙනවට අපි කියනවා කළමනාකරණ ගිණුම්කරණය කියලා. ඒතර කළමනාකරණ ගිණුම්කරණයකින් වෙන්නේ කළමනාකරුවන්ට සරලව කිව්වොත් තීරණ ගන්න ඕමනා කරන තොරතුරු ටික හදලා දෙන එක. ඒක තමයි අපි කළමනාකරණ ගිණුම්කරණයකින් කරන්නේ. එතකොට මේ කළමනාකරණ ගිණුම්කරණය ඵලදායී වෙන්න නම් මේක හොඳ සාර්ථක සහ කාර්යක්ෂම ප්‍රයෝජනවත් ඵලදායී දෙයක් වෙන්න නම් අපි කියනවා දිගුකාලීන සැලසුම් හදන්න පුළුවන් වෙන්න ඕනේ. කෙටිකාලීන සැලසුම් හදන්න පුළුවන් වෙන්න ඕනේ. මූල්‍ය පාලනයන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. දිගුකාලීන සැලසුම් අවුරුදු 5කට විතර සැලසුමක් හදලා තියෙනවා. මේ 2021 2025 දී අපේ ව්‍යාපාරය කොතෙන්ද දෙන්නේ? අකණ්ඩ පැවැත්මක් තියෙන ව්‍යාපාරයක් කියලා අපි විශ්වාස කරනවා. අවිනිශ්චිත වූ අනාගතයක් කරා මේ ව්‍යාපාරය පවතිනවා කියලා අපි විශ්වාස කරනවා. 2025 දක්වා අපි සැලසුම් හදලා තියෙනවා. දිගුකාලීන සැලසුම් අවුරුදු ගානකට. කෙටිකාලීන සැලසුම් තියෙනවා. 2021 දෙසැම්බර් මාසයේ අවසාන වෙනකොට අපි මේ ව්‍යාපාරය කොතෙන්ද රැගෙන ඉන්න ඕන කියලා. කෙටිකාලීන සැලසුම්. විකල්ප අතරින් හොඳම විකල්ප තෝරාගෙන අපි කියන තීරණ ගැනීමක් කරන්න. මූල්‍ය පාලනයන් කරන්න ඕන. මුදල් සම්බන්ධ කටයුතු හරියට කරගන්න ඕන. මුදල් ගලා යාම සහ ගලා යාම පිළිබඳ පූර්ව අවබෝධයකින් යුතුව ව්‍යාපාර පවත්වාගෙන යන්න. ගලාගෙන යාම විතරයි ගලාගෙන එන්නේ නැත්නම් ව්‍යාපාරවල මූල්‍ය තත්වයට ප්‍රශ්න ඉන්න පටන් ගන්නවා. මූල්‍ය තත්ත්වය කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. මේ නිසා මෙන්න මේවා පිළිබඳව ඵලදායී ලෙස අධ්‍යයනය කිරීමක්, ඵලදායී ලෙස තොරතුරු සාරාංශගත කරලා හෝ විස්තරාත්මකව සැපීමක්, විශේෂයෙන්ම විස්තරාත්මකව සැපීමක් අපි මේ විෂය ඇතුළතදී කරනවා. මේ කළමනාකරණ ගිණුම්කරණය ඇතුළත. එනිසා ඔයගොල්ලෝගේ නිබන්ධනයේ තියෙන මුලින්ම කළමනාකරණ ගිණුම්කරණය යන කුමක්ද කියලා ඔන්න ඔය මං කිව්ව ටික. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ කළමනාකරණ ගිණුම්කරණය කියන එකයි ඔයගොල්ලෝ අර සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් ඉගෙනගෙන තියෙන මූල්‍ය ගිණුම්කරණය කියන එකයි අතර වෙනස්කම් මොනවද? අපි ඒවා දන්නවා.
මූල්‍ය ගිණුම් කරණයේදී පුතේ අභ්‍යන්තර සහ බාහිර කියලා වර්ග කිරීමක් නැහැ. ව්‍යාපාරයට සම්බන්ධ සියලු මැල්මැති පාර්ශ්ව වලට අපි තොරතුරු සපයනවා මූල්‍ය ගිණුම් කරණයේදී. එහෙම නේද? හැබැයි කළමනාකරණ ගිණුම් කරණයේදී අපි තොරතුරු සපයන්නේ කාටද? කළමනාකරුවන්ට විතරයි. එතකොට වෙනස්කමක් එනවා. මූල්‍ය ගිණුම් කරණයේදී සියලු මැල්මැති පාර්ශ්ව වලට තොරතුරු සපයද්දී කළමනාකරණ ගිණුම් කරණයේදී අභ්‍යන්තර පාර්ශ්වයක් වන කළමනාකරුවන්ට විතරයි තොරතුරු සපයන්නේ. එක. තව එකක් තමයි මූල්‍ය ගිණුම් කරණයේදී මූල්‍ය සහ මූල්‍ය නොවන මූල්‍ය කියන තොරතුරු තමයි අපි වැඩිපුරම භාවිතා කරන්නේ. නැත්නම් මූල්‍යමය වටිනාකමක් ගන්න ගනුදෙනුවා සිද්ධි තමයි අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ මූල්‍ය ගිණුම් කරණයේදී. හැබැයි කළමනාකරණ ගිණුම් කරණයේදී මූල්‍ය සහ මූල්‍ය නොවන කියලා අපි වර්ග කරන්නේ නැහැ. තීරණයක් ගන්න බලපෑමක් ඇති කරන ඕනෑම තොරතුරක් නැත්නම් ඕනෑම ගනුදෙනුවක් අපි කළමනාකරණ ගිණුම් කරණයේදී භාවිතා කරනවා. තීරණ ගැනීමට බලපාන එක. ඒක මූල්‍යද නොවන කියන තැන අපි ඉන්නේ නැහැ. එක වෙනස්කම. තව වෙනස්කමක් තමයි මූල්‍ය ගිණුම් කරණය කරන්නේ කාල පරිච්ඡේද කියන්නේ වර්ෂයකට එක් වතාවක් අපි මේක කරන්නේ. කාල පරිච්ඡේදයට එක් වතාවක් කියන මූල්‍ය ගිණුම් කරන. වර්ෂයකට එක් වතාවක්. හැබැයි කළමනාකරණ ගිණුම් කරන්නේ එහෙම නැහැ. කළමනාකාරීත්වයේ අවශ්‍යතාවයේ පරිදි ඒගොල්ලන්ට උවමනා කරන වෙලාවට ඕනෑ කියන වෙලාවට අපි තොරතුරු ඉදිරිපත් කරනවා ඒගොල්ලන්ට. ඒ නිසා අපි දකිනවා මූල්‍ය ගිණුම් කරන සහ කළමනාකරණ ගිණුම් කරන අතර ලොකු වෙනසක් අපි දකිනවා. ඒ විතරක් නෙමෙයි මූල්‍ය ගිණුම් කරන්නේ සාරාංශගත තොරතුරු අපි සපයන්නේ. තොරතුරු සංක්ෂිප්ත කරලා තොරතුරු සාරාංශගතව ප්‍රකාශ කරන්නේ. හැබැයි කළමනාකරණ ගිණුම් කරන්නේදී අපි කියනවා අපි ඉදිරිපත් කරන තොරතුරු සවිස්තරාත්මකව විස්තර සහිතව අපි තොරතුරු ටික ඉදිරිපත් කරන්නේ. ඒ වගේ වෙනස්කම් තියෙනවා. මූල්‍ය ගිණුම් කරණය කියන්නේ නීතිමය අවශ්‍යතාවයක්. ව්‍යවස්ථාපිතයි මේක. සමාගම නම් සමාගමක ව්‍යවස්ථාවෙම කියනවා ගිණුම් කරන්න අනිවාර්යයි කියලා. ඒ නිසා මූල්‍ය ගිණුම් කරණයේ නීතිමය තත්ත්වය. නීතිමය උවමනාව. හැබැයි කළමනාකරණ ගිණුම් කරණය කියන එක ව්‍යවස්ථාව වලින් කියලා නැහැ. සමාගමක ව්‍යවස්ථාවයි කියලා නැහැ කළමනාකරණ ගිණුම් කරණයක් කරන්න කියලා. නීතියෙන් කියලා නැහැ කළමනාකරණ ගිණුම් කරණයක් කරන්න කියලා. ඒක ව්‍යාපාරික අවස්ථාවක්. ව්‍යාපාරික අවශ්‍යතාවයක් විදිහට අපි දකිනවා. ඒ නිසා මේ මූල්‍ය ගිණුම් කරණය සහ කළමනාකරණ ගිණුම් කරණය අතර වෙනස්කම් හොඳින් අවබෝධ කරලා තියාගන්න. ඒ වෙනස්කම් හොඳට මතක තියාගන්න අර උසස් පෙළදී ඕගොල්ලෝ ගිණුම් කරන විෂයදී ඉගෙන ගත්ත කොටස්ම තමයි තියෙන්නේ. right. ඊට පස්සේ අපි එනවා තවත් මාතෘකාවකට. ඒ තමයි කළමනාකරණ ගිණුම් කරණය ඇයි අපිට වැදගත් වෙන්නේ. එකක් තමයි අපි අර කලින් කිව්වා වගේ ව්‍යාපාරයේ අරමුණට ළඟා වෙන්න ඕන කරන ප්‍රතිපත්ති සම්පාදනය කරගන්න. ඒක තමයි පළවෙනි අපි වැදගත්කම විදිහට දකින්නේ. දෙවෙනි එක තමයි ව්‍යාපාරයේ මූල්‍ය කාර්යක්ෂමතාවය අගයන්නේ. මුදල් ක්‍රියාකාරීත්වය මුදල් වල මූල්‍ය කාර්යයන් පිළිබඳව මුදල් වලින් මොනවද වෙන්නේ? මුදල් කොච්චර ගලා යන් තියනවද ගලා යාම් තියනවද? මේවා හරියට ව්‍යාපාරය ඇතුළේ සිද්ධ වෙනවද? මූල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව තීරණ ගන්න. ඒකත් එක වැදගත්කම. ඒ වගේම ව්‍යාපාරයක පිරිවැය සම්බන්ධව ව්‍යාපාරික භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය හෝ සපයීම සම්බන්ධව පිරිවැය ඇස්තමේන්තු කරන්න. නැත්නම් පිරිවැය නිශ්චය කරන්න. සහ ඒ පිරිවැය වල වෙනස් වීම් තියෙනවා නම් ඒ වෙනස් වීම් ගණනය කරන්න. අපිට මේ කළමනාකරණ ගිණුම් කරන්න වැදගත් වෙනවා. ඒ වගේම ව්‍යාපාරයකට තමන්ගේ ව්‍යාපාරික අරමුණට ළඟා වෙන්න ඕන කරන සැලසුම් පිළියෙල කරන්න, සංවිධානය කරගන්න අපිට මේ මූල්‍යතෝ මේ කළමනාකරණ ගිණුම් කරන තොරතුරු කියන එක ඕන වෙනවා. සැලසුම් හදාගන්න අරමුණු වලට යන්න. ඒ වගේම මේ කළමනාකරණ ගිණුම් කරණයේදී මේ හදන තොරතුරු ටික අපිට වොමනා වෙනවා ව්‍යාපාරය අදාළ කර්මාන්තය තුල විශ්ලේෂණය කරන්න. කර්මාන්තය තුල විශ්ලේෂණය කරන්න. සබන් නිෂ්පාදන කර්මාන්තය තුල සබන් නිෂ්පාදනය කරන ව්‍යාපාර දෙකක් අතර අපේ ව්‍යාපාර සංසන්දනය කරලා බලන්න පුළුවන් පිරිවැය ඇති. ඒගොල්ලෝගේ පිරිවැයත් එක්ක අපේ පිරිවැය මොකද අපිට යම් විශ්ලේෂණයක් ගන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා කළමනාකරණ ගිණුම් කරන වැදගත්කම් තියෙනවා අපිට. මේක නීතිමය අවශ්‍යතාවයක් නෙමෙයි කිව්ව කළමනාකරණ ගිණුම් කරන්නේ. මේක කළමනාකරණ අවශ්‍යතාවයක්. ඒතර කළමනාකරණ අවශ්‍යතාවයක් කිව්වම මතක් වෙන්න ඕනේ. මේක කළමනාකරුවන් අභිමුඛ කරගෙනයි අපි කරන්නේ. කළමනාකරුවන් ප්‍රදාන කරගෙනයි කරන්නේ. කළමනාකරුවන් ඉලක්ක කරගෙනයි කරන්නේ. කළමනාකරුවන් ඉලක්ක කරගෙන අපි මේක කරනවා නම් මේ ගිණුම් කරණය කරනවා නම් කළමනාකරණ ගිණුම් කරණය කරනවා නම් මගේ පුතේ අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ සාර්ථකත්වයේ සහ ව්‍යාපාරයේ අසාර්ථකත්වයේ අගයන්න තියෙන හොඳම තැන සහ තීරණවල සාර්ථකත්වයේ සහ අසාර්ථකත්වය හොයාගන්න නිශ්චය කරගන්න තියෙන හොඳම තැන විදිහට අපි පෙන්වන්නේ කළමනාකරණ ගිණුම් කරන.
ඒ නිසා ව්‍යාපාරයකට කළමනාකරණ ගෙනුම් කරණයක් අත්‍යවශ්‍යයි. ඔය තමයි කළමනාකරණ ගෙනුම් කරන්නට හැඳින්වීමක් ඕනේ. මේ හැඳින්වීමේ කිව්ව හැම දෙයක්ම ඔයා හොඳින්ම දන්න කරුණු ටිකක් කිව්වේ. මොකද මේ පිළිබඳව ඔයාට යම් අවබෝධයක් AT දෙවන අධීර කරපු අයට දෙවන අධීරයේදී ඒ උසස් පෙළ ගිණුම් කරණය කරපු අයට එතනදී මේ අවබෝධය පූර්ණ අවබෝධය ලැබිලා තියෙනවා. මේක තමයි පූර්ව අවබෝධය මූලික කොටස් ටික ඔයාට ලැබිලා තියෙනවා. ඊට පස්සේ අපි එනවා ඔන්න උසස් පෙළ සාකච්ඡා කරපු යම් කොටස් ටික අපි මෙතනදී සංකීර්ණව සාකච්ඡා කරන්න. ඔයගොල්ලන්ට හම්බෙලා තියෙනවද පුතේ මෙන්න මෙයාව? කවුද ආන්තික පිරිවැය කියන එක හම්බ වෙලා තියෙනවද? ආන්තික පිරිවැය. ආන්තික පිරිවැයට ලාභ ගණනය කිරීම මතකද? ආන්තික පිරිවැය කියන්නේ විකුණුම් මිලට ඒ ව්‍යාපාරේ විචල්්‍ය පිරිවැය ටික ගලපලා අපි ලබා ගන්නවා දායකය. අපි එමනේ කියලා තියෙන්නේ ආන්තික පිරිවැය කියලා කියන්නේ ආන්තික පිරිවැයකරණය කියලා කියන්නේ ව්‍යාපාරයක විකුණුම් මිලෙන් අඩු කරනවා විචල්්‍ය පිරිවැය. අපි VC කියලා කියන්නේ variable cost එක. විචල්්‍ය පිරිවැය අඩු කරනවා. අඩු කරලා අපි ගන්නවා දායකය. අපි මෙහෙමත් කියනවානේ මුළු විකුණුම් ආදායමෙන් මුළු විචල්්‍ය පිරිවැය අඩු කරලා අපි ගන්නවා මුළු දායකය. මුළු දායකය. නැත්නම් අපි කියනවා විකුණුම් මිලෙන් ඒකක විකුණුම් මිලෙන් ඒකක විචල්්‍ය පිරිවැය අඩු කරලා අපි ගන්නවා ඒකක දායකය. මේකෙන් FC අඩු කරාම මම මුළු දායකය කියලා හදන්නම්. මුළු දායකෙන් මුළු විකුණුම් වලින් මුළු විචල්්‍ය පිරිවැය අඩු කරලා මුළු ස්ථාවර පිරිවැය මුළු දායකයේ මුළු ස්ථාවර පිරිවැය අඩු කළාම අපි දන්නවා අපිට එනවා සුද්ධ ලාභය හෝ සුද්ධ ලාභය. ඔක තමයි අපි ආන්තික පිරිවැය ඉගෙනගෙන තියෙන එක. මතක් කරලා බලන්න. අපි ආන්තික පිරිවැය කියන එකේ ඉගෙනගෙන තියෙනවා. ව්‍යාපාරයක විකුණුම් ආදායමින් ඒ ව්‍යාපාරයේ විචල්්‍ය පිරිවැය ටික අඩු කරලා මුළු දායකයක් ගන්න. ඒ මුළු දායකයෙන් මුළු ස්ථාවර පිරිවැය අඩු කරලා අපි අරන් තියනවා ලාභය කියන එක. එතකොට පිරිවැය කියන එක හැදෙනවා කොටස් දෙකකින්. මොකද්ද පිරිවැය කියන්නේ? VC ධන FC. ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය ධන ස්ථාවර පිරිවැය. විචල්්‍ය පිරිවැය වලට ස්ථාවර පිරිවැය එකතු කළාම අපි දන්නවා මුළු පිරිවැය අපි හැදෙනවා කියලා. අපි ඒක අවබෝධයෙන් හොඳට ඉගෙනගෙන තියෙන කරුණ. එතකොට විචල්්‍ය පිරිවැය වලට ස්ථාවර පිරිවැය අඩු කළාම නම් මුළු පිරිවැය හැදෙන්නේ. අපි ආන්තික පිරිවැයේදී ලාභ ගණනය කරන්නේ මුළු ආදායමෙන් මුලින්ම අඩු කරන්නේ විචල්්‍ය පිරිවැය විතරයි. ඇයි අපි එහෙම කරන්නේ? ව්‍යාපාරයක් විකුණලා ලබන ආදායමෙන් විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනය කරන්න උවමනා කරන පිරිවැය කොටසක්. නිෂ්පාදනය කරන්න උවමනා කරන කොටසක්. ස්ථාවර පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනය කරන ඒකක ගණන අනුව වෙනස් නොවන පිරිවැය ටික. හැබැයි විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනය කරන ඒකක ගණනට සමානව පිරිවැය වැඩිවීම හෝ අඩුවීම වෙනවා. ඒකක ගණන එකකින් වැඩි වෙනකොට පිරිවැයත් ඒ හා සමානව වැඩි වෙනවා. නිෂ්පාදනය කරන ඒකක ගණන අඩු වෙනකොට පිරිවැයත් ඒ හා සමානව අඩු වෙනවා කියලා අපි විචල්්‍ය පිරිවැය හඳුන්වලා තියෙනවා. එතකොට අපි කියනවා විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනයට සමානුපාතිකව මේ පිරිවැයත් වෙනස් වෙන්න පටන් ගන්නවා. විචල්්‍යයි කියලා අපි කියනවා. ස්ථාවරව පවතින්නේ නැහැ කියලා අපි කියනවා. ඉතින් ව්‍යාපාරයක ආදායමෙන් විකුණුම් ආදායම කියන එකෙන් අපි මුලින්ම විචල්්‍ය පිරිවැය අඩු කරලා ඒ විචල්්‍ය පිරිවැය ටික අඩු කරලා අපි ඒ කොටස වෙන් කරලා තියාගන්නවා ඊළඟ නිෂ්පාදනයේ වෙනුවෙන්. ඊළඟ නිෂ්පාදනයේ වෙනුවෙන් ඕන කරන ප්‍රමාණය විදියට. ඒ විකුණුම් වලින් ඊළඟ නිෂ්පාදනයට උවමනා කරන විචල්්‍ය පිරිවැය ටික අඩු කරලා ඉතිරි වන මෙන්න මේ මුළු දායකය කියන එකෙන් අපි ස්ථාවර පිරිවැය ටික අඩු කරලා අපි කියනවා සුද්ධ ලාභයි කියලා. ඉතින් මේම කියන්නත් පුළුවන් කෙනෙක්ට ඇත්තම මොකද්ද? විකුණුම් ආදායමෙන් විචල්්‍ය පිරිවැය ස්ථාවර පිරිවැය දෙකම අඩු කළාම ලාභයක් එනවා කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි අපි ආන්තික පිරිවැයේදී කියනවා ව්‍යාපාරයක් ලාභ ලබන්න ඕනේ නැහැ. ව්‍යාපාරය අලාභ ලැබුවට කමක් නැහැ. හැබැයි විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය ටික ආවරණය වෙන්න ඕනේ. විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය ටික ආවරණය වෙන්න ඕනේ. ඒ කියන්නේ දායකයේ ධනාගයක් ගන්න ඕනේ.
දායකයේ ධනාගයක් ගන්නවා කියන්නේ ව්‍යාපාරය අකණ්ඩව පවත්වාගෙන ඉන්න පුළුවන් තවත් වසර ගණනාවක්. හැබැයි මෙතන අලාභ ලැබුවට කමන්නේ. ඒ කියන්නේ ස්ථාවර පිරිවැය ආවරණය කරන්න තරම් දායකයක් නොතිබුණාට කමක් නැහැ. ව්‍යාපාරය පවත්වාගෙන ඉන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරේ ලාභ ලබන තත්ත්වයට ගේන්න නම් මේ දායකයට වඩා නැත්නම් ස්ථාවර පිරිවැයට වඩා දායකයේ ඉක්මවා යන්න ඕනේ කියලා අපි කියනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ආන්තික පිරිවැයට ලාභ ගණනය කරන්නේ කොහොමද කියලා. ආන්තික පිරිවැයට ලාභ ගණනය කිරීමේ ප්‍රකාශනයක් අපි දකිනවා. ඔයගොල්ලෝ නිබන්ධනයේ තියෙනවා ආන්තික පිරිවැයට ලාභ ගණනය කිරීමේ ප්‍රකාශනය. මම මේ බෝඩ් එකේ ලිව්ව එකයි නිබන්ධනයේ බලන්නකො වෙනස. මුලින්ම තියෙන්නේ වෙනසක් තියෙනවද කියලා බලන්න. මුලින්ම තියෙන්නේ විකුණුම්. මගේත් විකුණුම්, මෙයාගේත් විකුණුම්. ඊට පස්සේ මෙයා කියනවා විචල්්‍ය විකුණුම් පිරිවැය. විචල්්‍ය විකුණුම් පිරිවැය කියලා කියන්නේ විචල්්‍ය පිරිවැය ගණනය කිරීම කියන එක. ඒකේ තියෙන්න පුළුවන් ආරම්භයේ තොගයක් තියෙන්න පුළුවන්. ආරම්භයේ තොගයක් තියෙන්න පුළුවන් ව්‍යාපාරවල. අපි දන්නවා තියෙනවා. ඊට පස්සේ නිෂ්පාදන පිරිවැයක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අවසාන තොගයක් තියෙන්න පුළුවන්. අපි දන්නවා ආරම්භක තොගයට නිෂ්පාදන පිරිවැය ටික එකතු කරලා අවසාන තොගේ අඩු කළාම අපිට එන්නේ විකුණුම් පිරිවැය ටික. ඔය විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කළාට පස්සේ අපිට එනවා දායකයෙක් කියන එක. දායකයින්. ඒ කියන්නේ විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය අඩු කරන්න ඕනේ. තියෙන හැම විචල්්‍ය පිරිවැයම අඩු කළාට පස්සේ අපිට එනවා දායකයෙක් කියන එක. ඔය දායකයන් ස්ථාවර පිරිවැය අඩු කළාම එනවා ලාභ කියන එක. එහෙනම් මේ ලාභ ප්‍රකාශනයේ ආන්තික පිරිවැයට නැත්නම් ආන්තික පිරිවැය කරන ආකෘතියට ලාභ ප්‍රකාශනයේ මේ තියෙන්නේ. මේක හොඳට මතක තියාගන්න ඕනේ. අපි හදමු ගාන මෙන්න මේ ආන්තික පිරිවැය කරන ආකෘතියට අනුව. අභ්‍යාසයක් තියෙනවා. මේ අභ්‍යාසය හදලා බලමු. ආන්තික පිරිවැය කරන ආකෘතියට අනුව කොහොමද ලාභ ගණනය කරන්නේ කියලා. හරි. එහෙනම් මම මුලින්ම ගාන කියවලා මම ගාන හදනවා. ඔයාට පුළුවන් වීඩියෝ එක ස්ටොප් කරලා ඔයාගේ ගාන ඔයත් කියවන්න. කියවලා ඔයත් ගාන හදන්න පටන් ගන්න. හරිද? right. අපි බලමු. මේකේ අභ්‍යාසය තියෙනවා නුවන් සමාගම තනි භාණ්ඩයක් නිපදවා රුපියල් 50 බැගින් විකුණනු ලබයි. නුවන් කියන සමාගම භාණ්ඩයක් නිෂ්පාදනය කරලා රුපියල් 50ටලු මේක විකුණන්නේ. මේ මාසයේ අවසානයේ තොගයක් නොමැති අතර මේ මාසයේ අවසානයේ තොගයක් නැහැ. ඒ කියන්නේ මේ මාසෙට අවසාන තොගයක් නැහැ කියන්නේ ජූනි මාසෙට ආරම්භ තොගයක් නැහැ කියලා ඔයාලට මතක් වෙන්න ඕනේ. මේ මාසයේ අවසානයේ තොගයක් නොමැති අතර ජූනි, ජූලි සහ අගෝස්තු මාසවලට අදාළ තොරතුරු පහත දැක්වේ. ඒකක ප්‍රමිත විචල්්‍ය පිරිවැය. ප්‍රමිත කියන්නේ සත්‍ය නෙමේ අපි දැනට ගණනය කරලා තියෙන විචල්්‍ය පිරිවැය තියෙනවා. ඍජු ද්‍රව්‍ය යනවා ඒකකයකට 18ක්, ඍජු ශ්‍රමය යනවා ඒකකයකට 4ක්, විචල්්‍ය පොදුකාරය යනවා ඒකකයකට 3ක් කියලා කියනවා. මාසයක් සඳහා ඇස්තමේන්තුගත ස්ථාවර නිෂ්පාදන පොදුකාර පිරිවැය 99000යි. මාසයකට යන ඇස්තමේන්තුගත ස්ථාවර පොදුකාර පිරිවැය තියෙනවා කොච්චරද? 99000. මසක් සඳහා අයවැයගත ස්ථාවර විකිණීමේ පොදුකාර වියදම සහ ස්ථාවර පරිපාලන වියදම පිළිවෙලින් 14000ක් සහ 26000කි. ඒ දෙකත් ස්ථාවර පිරිවැය කියලා දෙන්නේ. ජූනි, ජූලි හා අගෝස්තු මාස සඳහා අයවැයගත ස්ථාවර පිරිවැයන් හා සත්‍ය පිරිවැයන් අතර වෙනසක් නොමැත. අයවැයගත ඒවයි සත්‍ය ඒවයි අතර වෙනසක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මේ සත්‍ය ඒවා විදියට ගන්න කියන්නේ අයවැයගත ඒවම තමානේ. විචල්්‍ය විකුණුම් වියදම් විකුණුම් වටිනාකමින් 110යි. විචල්්‍ය පිරිවැයක් ගැන කියනවා මොකද්ද? විචල්්‍ය විකුණුම් වියදම මොකද්ද? විකුණුම් වටිනාකමින් 110යි. විකුණුම් ආදායම හොයලා ඒකෙන් 110ක් ගන්නවලු විකුණුම් විචල්්‍ය පිරිවැයක් විදියට. මාසයක සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාවය ඒකක 11000යි. සාමාන්‍ය මාසයකට නිෂ්පාදනය කරනවලු ඒකක 11000. ජූනි, ජූලි හා අගෝස්තු මාසවල නිෂ්පාදන හා විකුණුම් දත්තයන් පහත පරිදි වේ. ජූනි මාසේ නිෂ්පාදනය 11000යි, විකුණලා තියෙනවා 11000ම. ඒ කියන්නේ ඉතුරු වෙලා නැහැ ජූනි මාසේ කීයක්වත්. ජූලි මාසේ නිෂ්පාදනය කරනවා 14000ක්, විකුණලා තියෙනවා 12800ක්. ඉතිරි වෙලා තියෙනවා එතකොට ජූලි මාසේ අවසානයේ තොගයක්. අගෝස්තු මාසේ නිෂ්පාදනය කරලා තියෙනවා 10200ක්, විකුණලා තියෙනවා 11000. ඒ කියන්නේ අගෝස්තු මාසේ ආරම්භයේ තොගයක් තියෙනවා, අගෝස්තු මාසේ අවසානයේ තොගයක් තියෙනවා වගේ. අපෙන් ඉල්ලන අවශ්‍ය වන්නේ මාස 3 සඳහා ආන්තික ක්‍රමයට ලාභ ප්‍රකාශනය පිළියෙල කිරීම.
එහෙනම් අපි ඉස්සෙල්ලම හදමු ජූනි මාසයට ආන්තික පිරිවැයට අනුව ලාභ කොහොමද ගන්න කියලා. රයිට්. එහෙනම් අපි මුලින්ම ආකෘතියක් රූල් කරගන්න ඕනේ. අපි ආකෘතියක් රූල් කරන්න ඕනේ. කොහොමද ආන්තික පිරිවැයට අපි ලාභ ගණනය කරන්නේ කියලා. හරි. මම හදන්න යන්නේ ජූනි මාසෙට ලාභ ප්‍රකාශනය හදනවා. ලාභ ප්‍රකාශනය ආන්තික පිරිවැයටයි හදන්නේ. මුලින්ම ගන්නවා විකුණුම්. ඒකෙන් අඩු කරනවා විචල්්‍ය විකුණුම් පිරිවැය. ඒක යටතේ ගන්නවා ආරම්භක තොගය. ඊට පස්සේ ගන්නවා නිෂ්පාදන පිරිවැය. අපි ඒකටත් ගන්න විචල්්‍ය නිෂ්පාදන පිරිවැය. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය ඇතුලේ ස්ථාවර කොටසක් තියෙනවා නම් අපි ඒක දාන්නේ නැහැ මෙතෙන්ට. විචල්්‍ය නිෂ්පාදන පිරිවැය. ඊට පස්සේ අඩු කරනවා අවසාන තොගය. අවසාන තොගය අඩු කරලා එන වටිනාකම දැන් ආරම්භක තොගයට නිෂ්පාදන මේක එකතු කරලා එන එකෙන් අවසාන තොගය අඩු කරනවා. අඩු කරලා එන එක මේ පැත්තට අරගෙන විකුණුම් වලින් අඩු කරනවා. අඩු කළාම එනවා මෙන්න මේකට අපි කියන්නේ පුතේ මෙන්න මේ අඩු කරලා එන එකට අපි කියන්නේ දායකය කියලා. දායකය. ඉතින් මේ විචල්්‍ය විකුණුම් පිරිවැයට අමතරව තව මොනවා හරි විචල්්‍ය පිරිවැය තියෙනවා නම් ඒකත් අපි මෙතනින් ලියලා මේකෙන් අඩු කරන්න ඕනේ. අඩු කළාම අපිට එන උත්තරේ ඒක දායකය. මේ දායකයෙන් තියෙන ස්ථාවර පිරිවැය ටික අඩු කරන්න ඕනේ. තියෙන ස්ථාවර පිරිවැය. තියෙන ස්ථාවර පිරිවැය ඔක්කොම අඩු කළාට පස්සේ දායකයෙන් අපිට ගන්න පුළුවන් සුද්ධ ලාභය හෝ සුද්ධ ලාභය කියන. පැහැදිලිද ආකෘතිය කොහොමද ගන්නෙ? විකුණුම් වලින් විචල්්‍ය විකුණුම් පිරිවැය ටික ගණනය කරන්න ඕන මුලින්ම. ඊට පස්සේ විචල්්‍ය විකුණුම් පිරිවැයට අමතරව තව මොනවා හරි විචල්්‍ය පිරිවැය ටිකක් තියෙනවා නම් නිෂ්පාදනයට අදාළ ඒ ටිකක් මෙතනින් අඩු වෙන්න ඕනේ. අඩු වෙලා එනවා අපි කියන දායකේ නැත්තම් මුළු දායකයේ කියන එක අපිට එනවා. මෙතන දායකයේ කිව්වට මේක මුළු දායකයනේ. මේ මුළු දායකයේ කියන එකෙන් ස්ථාවර පිරිවැය නිෂ්පාදනයට සම්බන්ධව තියෙන ඒවා ටික නැත්නම් ස්ථාවර පිරිවැය ටික අඩු කරන්න ව්‍යාපාරේ. එතකොට අපිට එනවා සුද්ධ ලාභය හෝ සුද්ධ ලාභය කියන එක. හරිද? රයිට්. එහෙනම් අපි බලමු මේ ආකෘතියට ජූනි මාසයට අදාළ තොරතුරු ටික දාලා. ජූනි මාසයට අදාළ තොරතුරු ටික දාලා අපි බලමු සුද්ධ ලාභ හෝ සුද්ධ ලාභ ගණනය කරලා. හරිද? රයිට්. බලමු. මේකේ කියනවා 50 බැගින් විකුණන්නේ. අපි මුලින්ම විකුණුම් ආදායම හොයමු. කොහමද හොයන්නේ? ජූනි මාසයේ විකුණලා තියෙනවා පුතේ ඔක්කොම 11000. එහෙනම් අපි අයිනක ගුණ කරලා බලමු. 11000 ගුණ කිරීම 50. 11000 50න් ගුණ කරාම එනවා 550000. මම දහස් සංඛ්‍යා වලින් හදනවා 550000. ඔයාලට පැහැදිලිව හොයාගන්න පුළුවන් මේ විකුණුම් 550000 ආවේ කොහොමද? 11000 50න් ගුණ කරලා. මොකද ඒකකයක් විකුණන්නේ 50ට ඒකක 11000ක් විකුණනා කියනවා. එහෙනම් එනවා විකුණුම් කියන්නේ 550000 කියන එක. ඔන්න හදාගත්තා. ඊට පස්සේ ආරම්භක තොගය අපිට ඕනේ. ඔයාට මේ ගාන මතක නම් මං කියවනකොට මැයි මාසේ අවසානයේ තොගයක් නැහැ කිව්වා ගාන. මැයි මාසේ අවසානයේ තොගයක් නැහැ. ඉතින් පුතේ මැයි මාසේ අවසානයේ තොගයක් නැහැ කියන්නේ ජූනි මාසේ ආරම්භයේ තොගයක් තියෙන විදියක් නැහැ. එහෙනම් ඔන්න ජූනි මාසේ ආරම්භයේ තොගයක් නැහැ. ආරම්භක තොග නැහැ. හැබැයි විචල්්‍ය නිෂ්පාදන පිරිවැය අපිට ඕකේ දීලා තියෙනවා. කොහොමද දීලා තියෙන්නේ? ඔය ගානේ කියනවා ඒකකයක් නිපදවන්න යන විචල්්‍ය පිරිවැය දීලා තියෙනවා. ඍජු ද්‍රව්‍ය 18යි, ඍජු ශ්‍රමය 4යි, විචල්්‍ය පොදුකාරය 3යි. මේ තුන එකට එකතු කළොත් එනවා ඒ කියන්නේ 18 ධන 4 ධන 3. ඒ කියන්නේ 18යි 4යි 22යි 3යි 25යි. ඔය 25 ගානේ ඒකක නිෂ්පාදනය කරලා තියෙනවා 11000ක් මේ ගානේ. එහෙනම් 25 ඒවා 11ක් ගන්න. 25 ඒවා 11ක් කියන්නේ 10
275ක් එනවා පුතේ නිෂ්පාදනය කරන්න ගියපු විචල්්‍ය පිරිවැය. කොහොමද ගත්තේ? ඍජු ද්‍රව්‍ය ගාන දීලා තියෙන ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ විචල්්‍ය පොදු කාර්ය මේ තුනම එකට එකතු කළාම එක ඒකකට යන විචල්්‍ය පිරිවැය එනවා. එක ඒකකයකට යන විචල්්‍ය පිරිවැය එනවා. මේ ඒකකයකට යන විචල්්‍ය පිරිවැය ඒකක ගණනින් ගුණ කළාම එනවා අපට විචල්්‍ය නිෂ්පාදන පිරිවැය කොච්චරද කියලා. එහෙනම් 275ක් වේදම් කරලා තියෙනවා. මේ ආරම්භක තොගයට මේ 275 එකතු කළාම අපි ගාව තියෙන ඔක්කොම 275. ඒකෙන් අවසාන ඉතුරු වුණා නම් තොගයක් ඒක අඩු කරන්න ඕනේ. මේකේ අවසාන තොගය කොහොමද හොයන්නේ? ජූනි මාසේ. ජූනි මාසේ පුතේ නිෂ්පාදනය කරලා තියෙනවා 11000ක් නිබන්ධනය අනුව. ඒ අභ්‍යාසය කියනවා විකුණුම් කරලා තියෙනවා 11000. ඉතින් මගේ පුතේ නිෂ්පාදනය කළේ 11000යි. විකුණුත් 11000ක් නම් අපි කියනවා ඉතුරු වෙලා නෑ කීයක්වත්. එහෙනම් අවසාන තොගයකුත් නෑ පුතේ. එතකොට එනවා ඒ 275 අඩු කරන්න එකක් නැති නිසා. ඊට පස්සේ මේ ගානේ මම දැක්කා තව විචල්්‍ය වියදමක් ගැන කියනවා. ඒ කොතනද? පහලට එනකොට කියනවා ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඒක ස්ථාවරයි. එහෙනම් ඒක ස්ථාවර පිරිවැයට එනවා මොකද්ද? ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා කීයද? 99000. ඊට පස්සේ කියනවා මසක් සඳහා අයවැයගත ස්ථාවර විකිණීමේ පොදු කාර්ය වියදම. ස්ථාවර විකිණීමේ පොදු කාර්ය පිරිවැය තියෙනවා කීයද? රුපියල් 14000. ඊට පස්සේ තියෙනවා ස්ථාවර පරිපාලන වියදම. ඒකත් ස්ථාවරයි. ඒක 26000යි. හිතන්නකෝ මෙතන තිබුණා කියලා විචල්්‍ය ස්ථාවර පිරිවැය නැත්නම් විචල්්‍ය පරිපාලන වියදම. විචල්්‍ය පරිපාලන වියදමක් තිබුණොත් දැන් ස්ථාවර පරිපාලන වියදමන්නේ මෙතෙන්ට දැම්මේ. විචල්්‍ය පරිපාලන වියදමක් තිබුණොත් මෙන්න මේ දායකයේ උඩින් එක දාන්න ඕනේ. දාලා අඩු කරලා ගන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න විචල්්‍ය මොකක් හරි වියදමක් තියෙනවා නම් උඩට එන්න ඕනේ. මේකේ විචල්්‍ය ස්ථාවර විචල්්‍ය පරිපාලන වියදමක් ගැන කියන්නේ නැහැ. ඒ නිසායි ස්ථාවර එක විතරක් දැම්මේ. දරොන්න අවබෝධ කරගන්න. විචල්්‍ය සහ ස්ථාවර බෙදලා ගන්න ඕනේ. මේ ආකෘතියට ලාභ ගණනය කරන්න පුරුදු වෙන්න ඕනේ. අර සාමාන්‍ය අයිනක දායකයෝ හොයලා වැඩි කරලා එහෙම ලාභ අරගෙන බෑ මේ වැඩේට. ඒ නිසා යම් පිළිවෙලකට තොරතුරු ගණනය කරලා කළමනාකරණයට දෙන්න ඕනේ නේද? එහෙනම් ආකෘතිය පුරුදු වෙන්න ඕනේ. දැන් මොකද්ද කළේ? විකුණුම් හොයලා ගත්තා. ආරම්භක තොග නෑ කිව්වා ගානේ. නිෂ්පාදන විචල්්‍ය පිරිවැය අපි ගණනය කරලා ගත්තා. අවසාන තොග නැහැ කිව්වා ගානේ. ස්ථාවර පිරිවැය 3ක් දීලා තිබුණා. නිෂ්පාදන පොදු කාර්ය ස්ථාවර පිරිවැය, විකිණීමේ පොදු කාර්ය ස්ථාවර පිරිවැය, පරිපාලන ස්ථාවර වියදම අපිට දීලා තිබුණා. අපි ඒ ටික ලිව්වා. ඊට පස්සේ පහලින් කියනවා ජූනි ජූලිය අගෝස්තු මාස සඳහා අයවැය ස්ථාවර පිරිවැය නා සත්‍ය පිරිවැය සමාන වෙනවා කියලා. එහෙනම් අපි ඒක සමානයි කියලා හිතලා ගන්න හදන්නේ. විචල්්‍ය විකුණුම් වියදම්. ඔන්න විකුණුම් වියදමක් තියෙනවා. ඒක විචල්්‍යයි කියලා කියනවා. එහෙනම් ඒක මෙතෙන්ට එන්න ඕනේ. වියදම විකුණුම් වලින් 10%යි. එහෙනම් මෙතෙන්ට එනවා තව වියදමක් මොකද්ද? එකතු වෙනවා. මොකද්ද? විචල්්‍ය විකුණුම් වියදම. විචල්්‍ය විකුණුම් වියදම. ඒක කොහොමද හොයන්නේ? ඒක මම මේ ඉස්සරහින් ලියන හොයන විදිය. කොහොමද ලියන්නේ? විකුණුම් 5,50,000න් 100%ක්. ඒ කියන්නේ 55යි පුතේ. ඔන්න 55ක් එනවා මෙතෙන්ට. විචල්්‍ය විකුණුම් වියදමක් එනවා. එච්චරයි ගානේ තියෙන්නේ. එහෙනම් කොහොමද හදන්නේ? 275ට 550 එකතු වෙනවා. 5යි 5යි 10න් බිඳුව දැම්මා. 275ට 55 පුතේ. 5යි 5යි 10න් බිඳුව දැම්මා. එකක් ඉතුරුයි. 7යි 5යි 12යි 1යි 3යි 330. මෙන්න මේ විකුණුම් වලින් මේ 330 අඩු වුණාම ඒ කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය මේ 330 කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය අඩු වුණාම මුළු දායකේනවා මුළු විකුණුම් වලින් මුළු විචල්්‍ය පිරිවැය අඩු වුණාම මුළු දායකේනවා 220. ඒකෙන් මේ ස්ථාවර පිරිවැය ටික අඩු කරන්න එතකොට එනවා අපිට සුද්ධ ලාභය 10න් 9ක් 1යි 11න් 3ක් 8යි 81යි මේක තමයි පුතේ අපේ සුද්ධ
ලාභය. ඔන්න සුද්ධ ලාභය ගත්තා. කොහොමද ගත්තේ? ගත්ත විදිය හොඳට බලන්න. විකුණුම් වලින් විකුණුම් විචල්්‍ය පිරිවැය ටික අඩු කළා. අඩු කරලා මුළු දායකය සහ ස්ථාවර පිරිවැය ටික අපි ගණනය කරලා දැම්මා. දාලා අපි ගත්තා සුද්ධ ලාභය කොච්චරද කියලා. හරිද? right. එහෙනම් ඔන්න මම ඔයාට හදලා දුන්නා මොකද්ද? ජූලි මාසෙට අදාළ ටික. එහෙනම් දැන් ඔයා ජූලි මාසෙට අදාළ කොටස ගණනය කරන්න. හරිද? ඔයා දැන් වීඩියෝ එක ස්ටොප් කරලා ඔයා නිබන්ධනේ බලාගෙන ඔයා ජූලි මාසෙට අදාළව මේ විදියට ලාභ හොයන්න. ඔයා අගෝස්තු මාසෙට අදාළවත් මේ විදියට ලාභ හොයන්න. හොයලා ඔයා ආයෙ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. එතකොට ඔයාට මේ ඊළඟ මාස දෙකට අදාළවත් උත්තර හොයාගන්න බලාගන්න පුළුවන්. මම ඊළඟ මාස දෙකට පුතේ හදනවා. මොකද අපි සාමාන්‍ය ක්ලාස් එකක් ඇතුලේ හම්බුණා නම් සාමාන්‍ය පරිදි මම මේක හදලා ඉවර වෙලා ඔයාලට ජූලි මාසෙක හදන්න කියලා මම පන්තියට වෙලා බලන් ඉන්නවනේ. විනාඩි 15ක් ඉස්සර බලන් ඉන්නවා. ඒතර ඔයාලා හදනවා. ඔයාලා හදලා ඉවරනාට පස්සේ මම උත්තරේ කියලා දෙනවා. ඒකනේ වෙන්නේ. හැබැයි මෙතන එහෙම කාලය ගත කරන්න ඕනේ නෑ. හේතුව ඔයාගේ එකක් ඔයාගේ data ටික ඉවර වෙනවා. ප්‍රධාන දේ ඔයාගේ data ටික ඉවර වෙනවානේ. ඔයාෙන් බලන් ඉන්නකොට. ඉතින් ඒ නිසා තමයි කියන්නේ ඔයා වීඩියෝ එක ස්ටොප් කරන්න. ඒතර ඔයාගේ වීඩියෝ එක ප්ලේ වෙන්නේ නෑ. මෙතනින් ස්ටොප් කරලා ඔයාගේ ජූලි මාසෙට ලාභ හොයන්න. ඔයාගේ අගෝස්තු මාසෙට ලාභ හොයන්න. හොයලා ඔයාගේ වීඩියෝ එක ආයෙ ප්ලේ කරන්න. එතකොට ඔයාට මේ මාස දෙකේ ලාභ ගණනේ බලා ගන්න පුළුවන්. හරිද? right. එහෙනම් ඔන්න මේ මාස දෙක හදලා ඔයා ඊටු ටික බලන්න. මම ඊටු ටික හදලා තියනවා. හරි. right. එතකොට පුතේ කොහොමද දැන් ජූලි මාසෙට හදන්නේ? ජූලි මාසෙට හදන්නත් මේ විදියටම ජූලි මාසෙට අදාළව ලාභ ප්‍රකාශනය අපි රූල් කරන්න ඕනේ. එහෙනම් මම ඔන්න හදා ගන්නවා ජූලි මාසෙට. විකුණුම් මේ ටික මකලා හදා ගන්න ඕනේ. මම මේ ජූනි මාසේ තිබ්බ ආකෘතියේ හිස්තැන් ටික මකලා මේ කියන්නේ වටිනාකම් ටික මකලා ඉවත් කළා. මොකද මේ ආකෘතිය මේ විදිහටමයි එන්නේ. එකම වියදම් තියෙන ඊළඟ මාසෙටත්. ඒ නිසා මම අංක ටික වටිනාකම් ටික මකලා ඉවත් කළා. මට දැන් ලේසි ජූලි මාසෙට උත්තරේ ලියන්න. හරි. දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ ලියලා තියෙන ජූලි මාසේ උත්තරේ මගේ උත්තරයට සමානද? කොතනද අඩුපාඩු තියෙන්නේ කියලා. right. එහෙනම් මම හදනවා. මේකේ ජූලි මාසේ නිෂ්පාදනය කරලා තියෙනවා 14000. ජූලි මාසේ විකුණලා තියෙනවා 12800. එහෙනම් ඔයා විකුණුම් හොයන්න 12800 ගුණ කරන්න ඕන 50යි. 12800 ගුණ කරන්න ඕන 50යි. එතකොට ඔයාට වෙනවා විකුණුම් ටික 640000ක් වෙන්න ඕන විකුණුම් ටික. 640000ක් ඇවිල්ලා තියෙන්න ඕන ඔයාට විකුණුම් ටික. හරිද? right. ඊට පස්සේ ආරම්භක තොගය. ආරම්භක තොගය කියද්දි මතක් වෙන්න ඕනේ කලින් මාසේ බලන්නකෝ මැයි මාසේ අවසානයේ තොග නැහැ කිව්වා. මැයි මාසේ අවසානයේ තොග නැහැ කිව්ව නිසා ජූනි මාසේ ආරම්භයට තොගයක් තිබුණේ නැහැ. ජූනි මාසේ ආරම්භයට තොගයක් තිබුණේ නැහැ. ඔයා ජූනි මාසෙට හදපු ලාභ ප්‍රකාශනයේ බලන්න මගේ පුතේ ජූනි මාසෙට අවසාන තොගයක් තියෙනවද? ජූනි මාසෙට අවසාන තොගයකුත් නැහැ. ජූනි මාසේ අවසාන තොගයක් නැහැ කියන්නේ ජූලි මාසෙට ආරම්භක තොගයක් නැහැ කියන එක. එහෙනම් ඔන්න ජූලි මාසෙට ආරම්භක තොගයක් නැහැ. හේතුව ජූනි මාසේ අවසානයේ තොගයක් නැහැ. ඉතුරුුනේ නැහැ. ඔක්කොම විකුණා. නිෂ්පාදනය කළේ 11000යි. 11000ම විකුණා. එහෙනම් ජූලි මාසෙට ආරම්භක තොගයක් නැහැ පුතේ. ඊට පස්සේ අපි ගන්න ඕනේ නිෂ්පාදන පිරිවැය ටික. විචල්්‍ය නිෂ්පාදන පිරිවැය ටික. ඒක ගන්නේ කොහොමද? කලින් වගේම ඒකකයකට යනවා 18 ධන 4 ධන 3 25. ඒ 25 වගේ ඒකක නිෂ්පාදනය කරලා තියෙනවා ඔක්කොම 14000. නිෂ්පාදනය කරලා තියෙනවා ඒකක කොච්චරද? 14000. ඒ කියන්නේ ඔයාට උත්තරේ විදියට එන්න ඕනේ. එතකොට 350000ක් එන්න ඕනේ. විචල්්‍ය නිෂ්පාදන පිරිවැය විදියට 350000ක් එන්න ඕනේ. 25 14න් ගුණ කළාම
3,50,000. එතකොට පුතේ ආරම්භක තොග නැති නිසා 3,50,000ම පහළට එනවනේ. දැන් අවසාන තොගයක් තියනවද බලන්න. මේ ගානේ කියනවා ජූලි මාසයේ නිෂ්පාදනය කරනවලු 14,000. හැබැයි ජූලි මාසයේ විකුණන්නේ 12,800යි කිව්වා. එහෙනම් අපි ගාව ඉතුරු වෙනවා 10න් 8ක් 2යි 3න් 2ක් 1යි 1,200ක තොගයක් අපි ගාව ඉතුරු වෙනවා. එහෙනම් මේ 1,200 තොගේ හැදෙන්නේ 18 ධන 4 ධන 3. ඒ කියන්නේ රුපියල් 25 ගානේ දරපු තොගයක් අපි ගාව ඉතුරු වෙනවා. එහෙනම් ඒක වැඩි කරන්න 1,200ෙන්. ඒ කියන්නේ 1,200 කියන එක 25න් ගුණ කරන්න ඕනේ. එතකොට එනවා අපිට 30,000ක අවසාන තොගය. ඒ 30,000ක අවසාන තොගය අඩු කළාම ඔයාට එනවා උත්තරය 3,20,000. දැන් බලන්න විචල්්‍ය විකුණුම් වියදම. ඒක කොහොමද හොයන්නේ? විකුණුම් අය 1,40,000ට 100%ක් ඒ කියන්නේ 64ක්. එතකොට එනවා සම්පූර්ණ විචල්්‍ය වියදම 4යි 3,84,000ක් පුතේ. පැහැදිලිද ගත්ත විදිය? ඔන්න මේ ගානේ අවසාන තොගයක් අපි හොයාගත්තා. ඒක හෙව්වේ නිෂ්පාදනය කරපු ප්‍රමාණයෙන් විකුණුම් ප්‍රමාණය අඩු කරලා. නිෂ්පාදනයෙන් විකුණුම් ප්‍රමාණය අඩු කළාම එනවා ඉතිරි ප්‍රමාණය කොච්චරද කියන එක. ඔන්න ඉතිරි ප්‍රමාණය 1,200. ඒ ඉතිරි 1,200 ගුණ කළා එකකට දරන විචල්්‍ය පිරිවැය ප්‍රමාණය. එතකොට ආව 30,000ක් කියලා. එහෙනම් මුළු විචල්්‍ය පිරිවැය 3,84,000යි. විකුණුම් වලින් මුළු විචල්්‍ය පිරිවැය අඩු කළාම මුළු දායක එනවා 10න් 4ක් 6යි. 10න් 4ක් 6යි. 3න් 8ක් 5යි. ඒ කියන්නේ 13න් 8ක් 5යි. 5න් 3ක් 2යි. 2,56,000. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එනවා ස්ථාවර 99,000යි. විකිණීමේ පොදුකාර්ය පිරිවැය එනවා වෙනසක් නැහැ පුතේ 14,000යි කලින් ගාන එකමයි. පරිපාලනික 26යි. එතකොට එනවා එතන 19යි 1,39,000ක් ස්ථාවර පිරිවැය. 16න් 9ක් 7යි. 4න් 3ක් 1යි 2න් 1ක් 1යි. බලන්න ඔයාගේ සුද්ධ ලාභය 1,17,000යිද කියලා. ඔන්න ඔයාගේ නිබන්ධනයේ ඊළඟ පිටුවේ ඒකට උත්තරේ අපි දීලා තියෙනවා නිබන්ධනයේ ස්ටඩි පැක් එකේ උත්තරේ දීලා තියෙන ඔන්න සුද්ධ ලාභ 1,17,000යි කියලා. හරිද? right. ඔන්න ඔයා ජූලි මාසේ ගාන වැරදි නම් ආයේ හොයා හදලා බලන්න ඕන ජූලි මාසේ ගාන. මොකද මේක වැරදියට තියෙද්දි සද්ද නැතුව යන්න එපා. සද්ද නැතුව ඉස්සරහට යන්න එපා. ඒ වුණාම වෙන්නේ ඊළඟ කොටස තවත් අමාරු වෙන එක. හරි. ඔන්න ජූලි මාසෙක හැදුවා. ජූලි මාසෙක හදලා ඊළඟට අපිට හදන්න තියෙන ඊළඟ මාසේ ඒ තමයි ගානේ තියෙන අගෝස්තු මාසේ. අගෝස්තු මාසෙට අදාළ උත්තරේ ඔයා තාමත් හදලා නැත්නම්, ඔයා තාමත් ඒක හදලා නැත්නම්, ඔයා කරුණා කරලා ටක් ගාලා වීඩියෝ එක ස්ටොප් කරලා ඕන්න අගෝස්තු මාසේ ගාන හදන්න. හදලා ඔයා බලන්න. ඒ අපි අවස්ථාව දීලා තියෙනවානේ එකම වීඩියෝ එක මේ මාසෙට අදාළ වීඩියෝ එක ඇතිතරම් බලන්න අපි අවස්ථාව දීලා තියෙනවා. එම බලලා මේ ගණන් හදන්න පුරුදු වෙන්න. සාමාන්‍ය ක්ලාස් එකකදී නොලබෙන අවස්ථාව තමයි මේක. වට ඇතිතරමක් මේක අධ්‍යයනය කරන්න පුළුවන්. වට ගණන් හදලා පුරුදු වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි අගෝස්තු මාසෙට බලමු. අගෝස්තු මාසෙට බලන්නත් මම මේ වටිනාකම් ටික ඉවත් කර ගන්නවා මුලින්ම. හරි. දැන් කොහමද හදන්නේ? හරි. අගෝස්තු මාසේ මම මෙතන ලියනවා අගෝස්තු මාසෙට ලාභ ප්‍රකාශනය ආන්තික පිරිවැයට හදන්නේ. විකුණුම් ගන්න ඕනේ. මේ අගෝස්තු මාසෙට කියනවා නිෂ්පාදනය කළේ 10,200යි ඒත් විකුණනලු 11,000. එහෙනම් 11,000 ගුණ කරන්න ඕනේ 50න්. එතකොට එනවා 5,50,000ක් විකුණුම් ටික අපිට. ආරම්භක තොගයක් තියෙනවද? තියෙනවනේ පුතේ මේ
ජූලි මාසේ අවසානයේ ඉතුරු වුණා නම් 1200ක් ඒක ඊළඟ මාසේ ආරම්භක තොගය. එහෙනම් මේ ආරම්භක තොගය එනවා 1200යි අර 18 ධන 4 ධන 3 කියන 25න් ගුණ කරලා ආරම්භක තොගය 30යි. ඒකට නිෂ්පාදන පිරිවැය ගන්න ඕනේ. නිෂ්පාදනය කරලා තියෙන්නේ 10200යි. 10200 ගුණ කරන්න ඕනේ 18 ධන 4 ධන 3 කියන එකෙන්. එතකොට පුතේ උත්තරේ එනවා 10200 ගුණ කළාට පස්සේ 2,55,000. අන්නවා ගුණ කරලා බලන්න. මම මේකේ තියෙන උත්තරේ මම දාන්නේ. දෙලක්ෂ 55,000. එතකොට ඔක්කොම එනවා මෙතෙන්ට 2,85,000ක් තියෙනවා. දැන් බලන්න ඕන අවසානයේ ඉතුරු වෙලා තියෙනවද තොගයක්. මේ ආරම්භයේ තියෙනවා 1200ක තොගයක්. මේක ආරම්භක තොගය. මේකට එකතු වෙනවා නිෂ්පාදනයේ ඒකක ගණන කීයද 10200. එතන ඔක්කොම අපි ගාව තියෙනවා 11400. 11400. මේගොල්ලෝ විකුණලා තියෙනවා කීයද 11000. 11400න් 11000ක් විකුණනම පුතේ ඒගොල්ලෝ ගාව ඉතිරි වෙනවා කීයක්ද 400ක් කියලා අපි දන්නවා. කොහොමද ගත්තේ? මේ ඒකක හදන්නේ ආරම්භයේ ඒකක 1200ක් තිබුණා. කලින්ග මාසෙ ඉතුරු වෙලා අපේක. අලුතෙන් නිෂ්පාදනය කළ ඒකක 10200ක්. ඔක්කොම ඒකක තියෙනවා 11400. ඒකෙන් විකුණපු ප්‍රමාණය ඒකක 11000 අඩු කළාම අපිට එන උත්තරේ ඒ තමයි ඉතිරි වෙලා තියෙනවා ඒකක 400ක්. එහෙනම් ඒ ඉතිරි ඒකක 400ේ වටිනාකම හොයන්න ගුණ කරනවා 18 ධන 4 ධන 3. ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය කියලා දීලා තියෙන 25න්. 25න් ගුණ කළාම 25 ඒවා 4ක් කියන්නේ 100යි. ඒ කියන්නේ රුපියල් 10000යි. අඩු කළාම එනවා මෙතෙන්ට 2,75,000. විචල්්‍ය විකුණුම් වියදම ගන්න ඕනේ. කලින් වගේම විකුණුම් වලින් 100ට 10ක්. ඒ කියන්නේ 55යි පුතා. ඒකත් එනවා මෙතෙන්ට. එතකොට එනවා විචල්්‍ය පිරිවැය මුළු එක 3,30,000. මුළු දායක එනවා 2,20,000. ඒකෙන් කලින් වගේම නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ස්ථාවර 99,000යි. විකිණීමේ පොදුකාර්ය පිරිවැය විචල්්‍ය 14,000යි. පරිපාලන විචල්්‍ය පරිපාලන ස්ථාවර පොදුකාර්ය පිරිවැය 26,000යි. ඒ ටික ඒ විදිහට මෙනව වෙනසක් නැහැ. एक 1,39,000. අඩු කරන්න බලන්න ලාභදි කියලා 10න් 9ක් 1යි. 11න් 3ක් 8යි. 81,000ක ලාභයක් එනවා. බලන්න අභ්‍යාසයේ උත්තරේ 81,000ක ලාභයක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඔන්න පුතේ අපි ආන්තික පිරිවැයට ලාභ ගණනය කරලා අවසන් කළා. ආන්තික පිරිවැයට ලාභ ගණනය කරලා. හරි. ඔන්න අඩුපාඩු බලන්න හොඳට මොනවද අඩුපාඩු වලට තියෙන්නේ කියලා උදට බලන්න. මේ තේරුම් අරන් ගන්න හදන්න ඕනේ. ආන්තික පිරිවැයට ලාභ අලාභ ප්‍රකාශනයක් පිළියෙල කරන්නේ කොහොමද? ආන්තික පිරිවැයට ලාභ අලාභ ප්‍රකාශනයක් පිළියෙල කරන්නේ කොහොමද කියලා ඔන්න අපි සාකච්ඡා කළා. හරි. එහෙනම් පුතේ අපි අදට ඔතනින් නතර කරනවා. මේ පොඩි කොටසක්, ඊටාම පොඩි කොටසක් කළේ මොකද්ද? ආන්තික පිරිවැයට ලාභ අලාභ ගණනය කිරීම. අපි ඊළඟ කොටසදී හම්බ වෙනවා නිබන්ධනය ඔයගොල්ලන්ට දීලා තියෙන තවත් කොටසක් තියෙනවා. ඒ තමයි අන්තර්ගහන පිරිවැයට අපි ලාභ ගණනය කරන්නේ කොහොමද කියලා. ඒකත් ඊළඟ කොටසදී සාකච්ඡා කරලා අපි බලමු ආන්තික පිරිවැයකරණයට ගත්ත ලාභයි අන්තර්ගහන පිරිවැයකරණයට ගත්ත ලාභයි අතර මොකද්ද වෙනස? ඒව වෙනසක් හටගන්නේයි කියලා අපි සාකච්ඡා කරමු. එහෙනම් අදට අපි මෙතනින් පුතේ නතර වෙනවා. ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලෝ අඳුරන යාළුවෝ කතා කරන්න. දැන් අලුත් මාසයකට අපි එන්නේ. කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඔයගොල්ලෝගේ ඊට අධිර සාර්ථකව අවසන් කරගන්න. මෙන්න මේ එළඹෙන මාසය ඇතුළත මේ මාසය ඇතුළත අපි ඔයගොල්ලෝගේ අධීරේ විෂයන් 4ම මාසය ඇතුළේ සාකච්ඡා කරනවා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න සාර්ථකව වැඩ ටික කරන්න. එහෙනම් අදට අපි මෙතනින් නතර කරනවා. හැමෝටම ආයුබෝවන් බුත් සරණයි ජය වේවා.